ඔබට යොමු කළ හැකි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ තියෙනවා ළමුන් පිරිසකගෙන් තමන් වඩාත්ම කැමති ක්‍රීඩාව පිළිබඳ විමසූ විට ලැබුණු තොරතුරු පහත වෙන රූපයේ දැක්වේ. ක්‍රිකට් ක්‍රීඩාවට කැමති කියලා එක රවුමක් නම් කරලා තියෙනවා. වොලිබෝල් ක්‍රීඩාවට කැමති කියලා අනෙක් රවුම නම් කරලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට අපෙන් අහලා තියෙනවා ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නය ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමුන් ගණන කීයද? ඒතර ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමුන් ගණන කිව්වහම මෙතන තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාව කරන රවුමේ මෙතන 3ක් තියෙනවා 5ක් තියෙනවා. එතකොට මේ 3යි 5යි දෙකේ එකතුව තමයි ක්‍රිකට් ක්‍රීඩාවට කැමති කියලා කිව්වහම අපි ගන්නෙ. එතකොට 3යි 5යි එකතු කරාම උත්තරේ 8යි. ඊළඟට දෙවෙනි කොටස ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමුන් ගණන කීයද? ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් කැමති ළමුන් ගණන කීයද? ඒතර ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් කැමති ළමුන් ගණන කියලා කිව්වහම මෙතෙන්දී ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් කැමති ළමුන් ගණන මෙන්න මේ 3 විතරයි ඒ ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් කැමති ළමුන් ගණන කිව්වහම අයත් වෙන්නේ. ඊළඟට ක්‍රිකට් ක්‍රීඩාවට අකමැති ළමුන් ගණන කීයද කියලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඒතර ක්‍රිකට් ක්‍රීඩාවට අකමැති ළමුන් ගණන කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන රවුම මෙතන තියෙනවා 8 දෙනෙක් ඉන්නවා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ළමයි. එතකොට මෙතන 4ක් ඉන්නවා ක්‍රිකට් ක්‍රීඩාවට ඒ 4 දෙනා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති නෑ. ඒ වගේම මේ 6 දෙනා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති නෑ. එතකොට මේ 6යි 4යි එකතු කරාම ක්‍රිකට් ක්‍රීඩාවට අකමැති ළමුන් ගණන 10ක් කියලා එනවා. එතකොට දැන් අපි තව ප්‍රශ්නයක් අරගෙන බැලුවොත් වොලිබෝල් ක්‍රීඩාවට පමණක් කැමති ළමුන් ගන්න. ඒතර වොලිබෝල් ක්‍රීඩාවට පමණක් කැමති ළමුන් ගණන කිව්වහම අපි මෙතෙන්දි මේ 4 තමා ගන්නෙ. වොලිබෝල් ක්‍රීඩාවට කැමති ළමුන් ගන්න කියලා කිව්වොත් මේ 5යි 4යි දෙකම එකතු කරලා 9ක් ගන්නවා. ඊළඟට අපි කතා කරන දෙවෙනි ප්‍රශ්නය. 11 ශ්‍රේණියේ ළමුන් 40ක් අතරින් 30ක් පෙරදිග සංගීතයේද 22ක් තොරතුරු තාක්ෂණ විෂයද හදාරති. 14ක් මෙම විෂය දෙකම හදාරති. ඉහත තොරතුරු වෙන රූප සටහනක දක්වන්න. එතකොට 11 ශ්‍රේණියේ ළමුන් 40ක් ඉන්නවා. එතකොට 40න් 30ක් පෙරදිග සංගීතය හදාරනවා. එතකොට පෙරදිග සංගීතය 30ක් හදාරනවා කිව්වහම අපිට මේ පෙරදිග සංගීත රවුම කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතකොට කොටස් දෙකකට බෙදලා තියෙන හින්දා මේ 30 දාන්න අපිට හැකියාවක් නැහැ. ඒක හින්දා මම මේ 30 නිරූපණය කරලා තියෙනවා පෙරදිග සංගීත රවුමේ වෙනම 30 නිරූපණය කරලා තියෙනවා මේ වෘත්තයේ රවුම කැපෙන්න. ඊළඟට 22ක් තොරතුරු තාක්ෂණ විෂය හදාරති. එතකොට මේ 22 අපි මාක් කරලා තියෙනවා තොරතුරු තාක්ෂණ රවුමත් කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒකින්ද මේ 22 මේ වෘත්තය මත ලකුණු කරලා තියෙනවා. ඊළඟට මෙම 14 දෙනෙක් මෙම විෂය දෙකම හදාරති. එතකොට මේ 14ක් මෙම විෂය දෙකම හදාරනවා. එතකොට 14 මම දැම්මා මේ රවුන්ඩ් එකේ ඡේදන ලක්ෂයට. එතකොට මෙතන පෙරදිග සංගීතය හදාරන පිරිස මම හොයාගෙන තියෙනවා. මේ පෙරදිග සංගීතය හදාරන පිරිස 30යි. ඒ 30න් මේ 14 අඩු කළා මෙතන 16ක් දාලා තියෙනවා. මේ 16 කියන්නේ පෙරදිග සංගීතය පමණක් හදාරන පිරිස. ඊළඟට මෙතන තොරතුරු තාක්ෂණය හදාරන පිරිස 22ක් ඉන්නවා. මේ 22කින් දැනටම 14ක් දාලා තියෙනවා අපි. ඒතර 22කින් 14 අඩු කළා 8ක් දාලා තියෙනවා. මේ 8 තොරතුරු තාක්ෂණය පමණක් හදාරන පිරිස. දැන් අපි වෙන රූප සටහනේ ළමුන් ඔක්කොම 40ක් හිටියා. මෙතන 16ක් තියෙනවා 16යි 14යි එකතු වුණාම මෙතන 30ක් තියෙනවා 30යි මේ 8 එකතු වුණාම 38ක් තියෙනවා. එතකොට 40න් ළමයි දෙන්නෙත් දැන් අඩුයි. එතකොට ඉතුරු ළමයි දෙන්න පෙරදිග සංගීතය හදාරන්නෙත් නැහැ තොරතුරු තාක්ෂණය හදාරන්නෙත් නැහැ. ඒකින්ද මේ ඉතුරු දෙන්න අපි ඒ විෂය දෙකෙන් එකක්වත් හදාරන්න නැති හින්දා අපි මේ එළියට දාලා තියෙනවා. දැන් අපි ආයි මේ වෙන රූප සටහන බලමු. පෙරදිග සංගීතය හදාරන පිරිස ඒ අදාළ අගයන් ඒ ස්ථාන වලට දාලා වෙනම වෙන රූප සටහනක් ඕගොල්ලන්ට දැන් පේනවා. අපෙන් අහලා තියෙනවා ප්‍රශ්නයක් පෙරදිග සංගීතයේ පමණක් හදාරන පිරිස කීයද? ඒතකොට පෙරදිග සංගීතයේ හදාරන අය 30ක් ඉන්නවා. ඒ 30 16යි 14යි වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ 16 කියන්නේ පෙරදිග සංගීතයේ විතරමයි ඒගොල්ලෝ හදාරන්නේ තොරතුරු තාක්ෂණය හදාරන්නේ නැහැ. මේ 14 අපි ගත්තාම විෂය දෙකම හදාරන පිරිස. ඒගොල්ලෝ පෙරදිග සංගීතයත් හදාරනවා තොරතුරු තාක්ෂණයත් හදාරනවා. ඒතර පෙරදිග සංගීතයේ පමණක් හදාරන පිරිස කියලා අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. එතෙන් ඒකට උත්තරේ එන්නේ 16යි. මෙම විෂය දෙකෙන් එකක්වත් හදාරන්නේ නැති පිරිස කීයද කියලා අහනවා. එතකොට විෂය දෙකෙන් එකක්වත් හදාරන්නේ නැති පිරිස අපි කලින් හොයන ආකාරය පැහැදිලි කරා. ඒක මේ රවුන්ඩ් දෙකෙන් එළියේ තියෙනවා 2යි. එතකොට මෙතන ප්‍රශ්න 2යි අහලා තියෙන්නේ. අපි තව ප්‍රශ්නයක් අරගෙන බලමු. තොරතුරු තාක්ෂණය පමණක් හදාරන පිරිස තමයි මේ 8න් අපිට දැක්වෙන්නේ. ඊළඟට අපි පෙරදිග සංගීතය හදාරන්නේ නැති පිරිසත් අපිට ඕනනම් හොයන්න පුළුවන්. පෙරදිග සංගීතය හදාරන්නේ නැති පිරිස මේකේ තියෙනවා. පෙරදිග සංගීතය හදාරන්නේ නැති පිරිස මේ 8 දෙනෙක් ඉන්නවා මෙතන. ඒගොල්ලෝ පෙරදිග සංගීතය හදාරන්නේ නැහැ. ඊළඟට මෙතන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් පෙරදිග සංගීතය හදාරන්නේ නැහැ. ඒතර 8යි 2යි එකතු වුණාම පෙරදිග සංගීතය හදාරන්නේ නැති 10 දෙනෙක් මෙතන ඉන්නවා. ඊළඟට අපි බලමු තොරතුරු තාක්ෂණය හදාරන්නේ නැති පිරිස කීයද කියලා. ඒතර තොරතුරු තාක්ෂණය හදාරන පිරිස මෙතන 22ක් ඉන්නවා 14යි 8යි. එතකොට 22ක් හිටියාම ඉතුරු වෙනවා මෙතන 16ක් එනවා. මේ 16 තොරතුරු තාක්ෂණ රවුමට අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය හදාරන්නේ නැහැ.
මෙතන ඉන්නවා දෙකක්. ඒ දෙකක් තොරතුරු තාක්ෂණය හදාරන්නේ නැහැ. තොරතුරු තාක්ෂණය හදාරන්නේ නැති අය ඉන්නවා 16යි 2යි 18ක්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේදී අධ්‍යාපන චාරිකාවකට සහභාගී වූ ළමයි 100ක් අතරින් ළමයි 46ක් ගැහැණු ළමුන්ය. දිවාහාරය රැගෙන ළමුන් ගණන 60කි. දිවාහාරය ගෙන ගැහැණු ළමුන් ගණන 25කි. ඉහත තොරතුරු වෙන් රූපයක දක්වන්න. මේ වෙන් රූපයේ ගැහැණු ළමයි කියලා එක රවුමක් නම් කරලා තියෙනවා. දිවාහාරය රැගෙන ළමයි කියලා අනෙක් රවුම නම් කරලා තියෙනවා. එතකොට මුළු පිරිස 100යි 46 දෙනෙක් ඉන්නවා දිවාහාරය රැගෙන ළමුන්. එතකොට 46 දෙනෙක් ඉන්නවා ගැහැණු ළමුන්. දිවාහාරය රැගෙන ළමුන් නෙමෙයි ගැහැණු ළමුන් 46ක් ඉන්නවා. එතකොට ගැහැණු ළමයි 46ක් ඉන්නවා දිවාහාරය ගෙන ගැහැණු ළමයි 25යි. එතකොට ගැහැණු ළමයි ගොඩෙත් මේ 25 ඉන්න ඕනේ. දිවාහාරය රැගෙන ගොඩෙත් ඉන්න ඕනේ. එතකොට මේ 25 ඉන්නේ ඡේදන කුලකයට තමයි එන්නේ මේ 25. එතකොට ඔක්කොම ගැහැණු ළමයි 46ක් ඉන්න හින්දා මේ 46න් 25 අඩු කරා. මේ 46න් 25 අඩු කරාම 21ක් එනවා. ඒක ගැහැණු ළමයි දිවාහාරය රැගෙන නොආ ගැහැණු ළමයි ගොඩට තමයි යන්නේ. එතකොට මේ 21 මෙතන දාලා තියෙනවා මම. ඊළඟට දිවාහාරය රැගෙන ළමයින්ගෙන් 25 දෙනෙක් දැන් දාලා තියෙනවා. එතකොට 60න් 25ක් අඩු කරාම 35ක් මෙතනට දාලා තියෙනවා. අපෙන් මේකේ ප්‍රශ්නේ යොමු කරනවා දිවාහාරය රැගෙන පිරිමි ළමයි ගණන කීයද? ඒතර දිවාහාරය ගෙනාපු පිරිමි ළමයි ගණන අපෙන් අහනවා. එතකොට දිවාහාරය ගෙනාපු ළමයි කොටස් දෙකක ඉන්නවා. මෙතන 25ක් ඉන්නවා 35ක් ඉන්නවා. එතකොට දිවාහාරය රැගෙන පිරිමි ළමයි කිව්වහම මේ 25 ගැහැණු ළමයි. එතකොට මේ 35 ගැහැණු ළමයි නොවේ. ඒ කියන්නේ පිරිමි ළමයි. පිරිමි ළමයි 35ක් ඉන්නවා. ඊළඟට දිවාහාරය නොගෙන ගැහැණු ළමයි ගණන කීයද? ඒතකොට දිවාහාරය නොගෙන ගැහැණු ළමයි ගණන කිව්වහම මෙතන ඉන්නවා 21 දෙනෙක්. ඒගොල්ලෝ ගැහැණු ළමයි වශයෙන් තමයි ඉන්නේ. හැබැයි දිවාහාරය රැගෙන ගොඩට අදාළ වෙලා නැහැ. ඒ කියන්නේ දිවාහාරය රැගෙන නොආ ගැහැණු ළමයි ගණන තමයි මේ 21 තියෙන්නේ. ඊළඟට මෙතන දැන් ඔක්කොම රවුමේ ඉන්න ඕනේ. ඔක්කොම සර්වස්ව කුලකයේ ඇතුලේ ළමයි 100ක් ඉන්න ඕනේ. එතකොට දැන් මෙතන 21ක් ඉන්නවා. 21යි 25 එකතු කරනවා. එතකොට එනවා 46ක්. 46ට 35ක් එකතු කරනවා. එතකොට එනවා 81ක්. එතකොට තව ළමයි 19 දෙනෙක් අඩුයි. ඒ 19 ගැහැණු ළමයි නෙමෙයි. ගැහැණු ළමයි නම් මේගොල්ලෝ මේ රවුමේ ඉන්න ඕනේ. දිවාහාරය ගෙනහල්ලක් නැහැ මේ 19. එහෙනම් 19 එන්නේ එළියට. ඒ 19 ගැහැණු ළමයි නොවේ. ඒ කියන්නේ පිරිමි ළමයි. දිවාහාරය රැගෙන පිරිමි ළමයි ගණන කීයද කියලා අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය. එතකොට දිවාහාරය ගෙනාපු ළමයි 25යි 35යි පිරිමි ළමයි ඉන්නවා. මෙතන 35ක් 25 ගැහැණු ළමයි. දිවාහාරය නොගෙන ගැහැණු ළමයි ගණන කීයද? එතකොට ගැහැණු ළමයි රවුමේ තමයි මේගොල්ලෝ ඉන්න ඕනේ. දිවාහාරය නොගෙන කියලා තියෙන්නේ. එහෙනම් දිවාහාරය ගෙනාපු රවුම තුල ඉන්න බෑ. මෙන්න මේ 21 තමයි දිවාහාරය නොගෙන ගැහැණු ළමයි. එතකොට මේ 19 ගැන ආයි සඳහන් කරනවා නම් මේ 19 පිරිමි ළමයි ගැහැණු ළමයි නෙමේ. ඒ කියන්නේ පිරිමි ළමයි දිවාහාරය ගෙනහල්ලත් නැහැ. එහෙනම් දිවාහාරය නොගෙන පිරිමි ළමයි තමයි මේ 19න් කියවෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ගමක නිවාස 50ක් අතරින් නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබුණි. 40ක ගුවන්විදුලි යන්ත්‍ර තිබුණි. නිවාස 8ක මෙම යන්ත්‍ර දෙකෙන් එකක්වත් තිබුණේ නැත. ඉහත තොරතුරු වෙන් රූප සටහනක දක්වන්න. එතකොට මේ 10 ශ්‍රේණියේ අපිට දෙනවා මේ ඡේදන කුලකයේ අපි ඉස්සෙල්ලා හදපු ගණන් තුනේම ඡේදන කුලකයේ තිබුණා. දැන් මේකේ ඡේදන කුලකයේ තියෙන අවයව ගාන අපිට සඳහන් වෙන්නේ නැහැ. අනිත් දත්ත තුනක් තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට ගමක නිවාස 50ක් තියෙනවා. ඒ නිවාස 50ක් තියෙනවා කියන එක අපි මේ සර්වස්ත කුලකයේ මේ නිවාස 50 අපි දාලා තියෙනවා. නිවාස 50ක් තියෙනවා. ඒ වගේම රූපවාහිනී යන්ත්‍ර තියෙන නිවාස 30ක් තියෙනවා. එතකොට ඒ 30 මෙතන සඳහන් වෙනවා මේ 30යි කියලා. එතකොට රූපවාහිනී යන්ත්‍ර තියෙන නිවාස කොටස් දෙකකට වෙන් වෙනවා. එතකොට මේ කොටස් දෙකේම තමයි 30 ඉන්නේ. මේ 40ක් ඉන්නවා. කවුද ගුවන්විදුලි යන්ත්‍ර තිබුණ නිවාස 40ක් තියෙනවා. මේ 40ත් කොටස් දෙකකට බෙදෙනවා. එතකොට කොටස් දෙකේම තමයි 40 ඉන්නේ. එතකොට මෙතන අපිට ඕන වෙනවා ගුවන්විදුලි යන්ත්‍රයි රූපවාහිනී යන්ත්‍රයි දෙකම තිබුණ නිවාස ගණන. ඒක තමයි අපිට හොයන්න ඕන වෙන්නේ. අපි ඒක x කියලා මේක සඳහන් කරලා තියෙනවා. එතකොට මේ 30න් අපි x අඩු කරලා රූපවාහිනී යන්ත්‍ර ඇති නිවාස ගණන 30 අඩු කිරීම x කියලා දාලා තියෙනවා. අපි x ට සංඛ්‍යාවක් හිතුවොත් x කියන්නේ 10යි කියලා හිතුවොත් අපි මෙතන 10 දැම්මම නම් අපි 30න් 10 අඩු කරලා 20යි කියලා තමයි මෙතන දාන්නේ. ඒ වගේම මෙතන මුළු පිරිස 40ක් ඉන්නවා ගුවන්විදුලි යන්ත්‍ර තියෙන පිරිස 40න් x අඩු කරලා 40 අඩු කිරීම x කියලා මෙතන සඳහන් වෙනවා. එතකොට මෙතන 30 අඩු කිරීම x ඊළඟට x 40 අඩු කිරීම x එකතු කිරීම 8. මේ සියල්ලගේම එකතුව සර්වස්ව කුලකයේ තියෙන මුළු අවයව ගානට සමාන වෙන්න ඕනේ 50යි. එතකොට 40යි 30යි එකතු වුණාම 70යි 70ට මෙතන 8 එකතු වුණාම 78යි 78 අඩු කිරීම x මේ ඍණ x සහ ධන x
එකසුළු වෙලා යනවා. එතකොට මේ ඍණ x තමයි ඉතුරු වෙන්නේ. 78 ඍණ x සමානයි 50යි. එතකොට x වලාගේ මම හොයලා තියෙනවා 78න් 50ක් අඩු කළා 28යි කියලා. මේකේ තවත් වෙන රූප සටහනක් තියෙනවා. මේ 28 ආදේශ කළා අපි ඒකේ අගයන් හොයලා තියෙනවා. මෙන්න 28 ආදේශ කළා තියෙනවා. x වෙනුවට 28 දාලා තියෙනවා මෙතන රතු පාටින්. එතකොට 30න් 28 අඩු කළා මෙතන රූපවාහිනී යන්ත්‍ර පමණක් තියෙන නිවාස ගන්න 2යි කියලා දාලා තියෙනවා. 40න් 28 අඩු කළා 12යි කියලා දාලා තියෙනවා. මේ 8 අපිට දීලා තිබ්බා. අපෙන් පළවෙනි ප්‍රශ්නේ විදියට අහනවා ගුවන් විදුලි යන්ත්‍ර පමණක් තිබූ නිවාස ගණන. ඒතකොට ගුවන් විදුලි යන්ත්‍ර පමණක් තිබූ නිවාස ගණන මෙතන නිවාස 12ක් තියෙනවා. ඒගොල්ලෝ ගුවන් විදුලි යන්ත්‍ර පමණයි මේ නිවාස 12 තුල තිබ්බේ රූපවාහිනී යන්ත්‍ර ඇති නිවාස වලට මේ 12 අයිති වෙන්නේ නැහැ. ඊළඟට රූපවාහිනී යන්ත්‍ර නොතිබූ නිවාස ගණන. ඒක රූපවාහිනී යන්ත්‍ර තිබුණු නිවාස ගණන මේ රවුම ඇතුලේ තියෙන රූපවාහිනී යන්ත්‍ර ඇති නිවාස ගණන. ඒතකොට මෙතන 12ක් තියෙනවා. ඒ 12ට රූපවාහිනී යන්ත්‍ර නැහැ. රූපවාහිනී යන්ත්‍ර ඇති කියන කොටසෙන් පිට තමයි මේ 12 ඉන්නේ. එතකොට මේ 8ටත් රූපවාහිනී යන්ත්‍ර නැහැ. එතකොට 12යි 8යි එකතු වුනහම 20යි. ගුවන් විදුලි යන්ත්‍ර නොතිබූ නිවාස ගණන. එතකොට ගුවන් විදුලි යන්ත්‍ර නොතිබූ නිවාස ගණන කිව්වහම මේ දෙක රූපවාහිනී යන්ත්‍ර පමණයි තියෙන්නේ. ගුවන් විදුලි යන්ත්‍ර නැහැ. මේ 8ට ගුවන් විදුලි යන්ත්‍රත් නැහැ, රූපවාහිනී යන්ත්‍රත් නැහැ. එතකොට මේ 8යි 2යි එකතු කරාම 10ක් එනවා ගුවන් විදුලි යන්ත්‍ර නොතිබූ නිවාස ගණන. අපි ඊළඟ ගැටලුවට යමු. ඊළඟ ගැටලුවේදී අපි සාකච්ඡා කරන්නේ 10 වසරේදී අපි සාකච්ඡා කරේ රවුම් දෙකයි. රවුම් දෙකක් තියෙන කුලක ගණන් තමයි අපි සාකච්ඡා කරේ. මේක 11 වසරේ ගාණක්. 11 වසරේදී මේ රවුම් 3ක් යන කුලක ගණන් අපිට 11 වසරේදී තමයි 11 ශ්‍රේණියේදී තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මේ වෙන් රූප සටහන සම්පූර්ණයෙන්ම සියලුම දත්ත ඇතුළත් කරලා තියෙනවා. වෙන් රූප සටහනෙන් පෙදෙස් හඳුන්වා දීම තමයි මම මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. සිංහල භාෂාව කතා කළ හැකි පිරිස කීයද කියලා අහනවා. එතකොට මෙන්න වෙන් රූප සටහනේ දාලා තියෙනවා සිංහල දමිළ භාෂා හැකියාව විමසීමේ සමීක්ෂණයකදී ලැබුණු තොරතුරු ඇසුරෙන් පහත වෙන් රූපය ඇඳ ඇත. සිංහල කතා කළ හැකි පිරිස මේ රවුම ඇතුලේ ඉන්නවා. සිංහල කතා කළ හැකි පිරිස. දමිළ කතා කළ හැකි පිරිස මේ රවුම ඇතුලේ ඉන්නවා. මේ ඉංග්‍රීසි කතා කළ හැකි පිරිස මෙම රවුම ඇතුලේ ඉන්නවා. එතකොට මේ සෑම රවුමක්ම ඔයගොල්ලන්ට පේනවා කොටස් 4කට වෙන් වෙලා තියෙනවා. එතකොට සිංහල භාෂාව කතා කළ හැකි පිරිස කීයද? එතකොට මේ සිංහල භාෂාව කතා කළ හැකි රවුමේ ඉන්න හැමෝටම මේ සිංහල භාෂාව කතා කරන්න පුළුවන්. එතකොට මෙතන ඉන්නවා 8 දෙනෙක්, මෙතන දෙන්නෙක් ඉන්නවා 8යි 2යි 10යි. තව මෙතන 4 දෙනෙක් ඉන්නවා 14යි 14යි 5යි 19යි. එතකොට මේ සිංහල භාෂාව කතා කළ හැකි පිරිස තමයි මේ රවුම ඇතුලේ ඉන්නේ. ඔක්කොම 19ක් ඉන්නවා. ඊළඟට දමිළ භාෂාව කතා කළ හැකි පිරිස කියලා අපෙන් ඇහුවොත් මේ රවුම ඇතුලේ ඉන්න සියලුම දෙනා අපිට ඒක ගයින්න ඕනේ. මෙතන 2යි 4යි 6යි 6යි 1යි 7යි 7යි 3යි 10යි. එතන දමිළ භාෂාව කතා කළ හැකි පිරිස 10 දෙනෙක් ඉන්නවා. අපෙන් දෙවෙනි ප්‍රශ්න විදිහට යොමු කරනවා දමිළ භාෂාව පමණක් කතා කළ හැකි පිරිස. ඒකෙන් අදහස් වෙන්නේ දමිළ විතරයි ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. මෙතන අපි කතා කරන ඉතුරු භාෂා දෙක සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක ඒගොල්ලන්ට කතා කරන්න බෑ. එතකොට දමිළ භාෂාව පමණක් කතා කළ හැකි පිරිස මෙතන 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා තමයි දමිළ භාෂාව පමණක් කතා කළ හැකි පිරිස වශයෙන් ගන්න. එතකොට මෙතන 8 දෙනා අපි හඳුන්වා දෙන්න පුළුවන් සිංහල භාෂාව පමණක් කතා කළ හැකි 8 දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ 6 දෙනා හඳුන්වා දෙන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළ හැකි පිරිස 6 දෙනයි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. සිංහල භාෂාව කතා කළ නොහැකි පිරිස කීයද? ඒතර සිංහල භාෂාව කතා කළ හැකි පිරිස තමයි මේ රවුම ඇතුලේ ඉන්නේ. මේ රවුම ඇතුලේ කොටස් 4 ඇතුලේම ඉන්නවා සිංහල භාෂාව කතා කරන්න පුළුවන් මේ කොටස් 4ෙම ඉන්න හැමෝටම. ඒතර මේ 3 දෙනා සිංහල භාෂාව කියන රවුම තුල නැහැ. ඒතර මේ 3 දෙනාට සිංහල භාෂාව කතා කරන්න බෑ. මේ එක්කෙනාට සිංහල භාෂාව කතා කරන්න බෑ. මේ 6 දෙනාට සිංහල භාෂාව කතා කරන්න බෑ. එතකොට මෙතන ඉන්නවා 10 දෙනෙක්. මේ 10 දෙනාට සිංහල භාෂාව කතා කරන්න බෑ. තව එළිය 10 දෙනෙක් ඉන්නවා. ඒ 10 දෙනාට සිංහල භාෂාව කතා කරන්න බෑ. එහෙනම් ඔක්කොම එකතු කරාම සිංහල භාෂාව කතා කළ නොහැකි පිරිස 20ක් කියලා තියෙනවා. ඊළඟ මේ 4 ගැන අපි විශේෂ සඳහනක් කරොත් ඒ 4 සිංහල භාෂාව කතා කළ හැකි රවුමට අයිති වෙනවා. ඒ වගේම ඒ 4 දමිළ භාෂාව කතා කළ හැකි රවුමටත් අයිති වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි රවුමටත් අයිති වෙනවා. එහෙනම් මේ 4 ගැන අපි කියනකොට සිංහලත් කතා කරන්න පුළුවන් ඒගොල්ලන්ට, දමිළත් කතා කරන්න පුළුවන්, ඉංග්‍රීසිත් කතා කරන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ භාෂා තුනම කතා කළ හැකි පිරිස තමයි මෙතන නිරූපණය කරන්නේ 4යි. 4 වෙනි කොටසේදී අපි අහලා තිබ්බේ භාෂා තුනම කතා කළ හැකි පිරිස 4යි. ඊළඟට 5 වෙනි කොටස. සිංහල හා දමිළ යන භාෂා දෙකම කතා කළ හැකි පිරිස. එතකොට සිංහල භාෂාව කතා කරන්න පුළුවන් පිරිස මේ රවුමේ ඉන්නවා, දමිළ කතා කරන්න පුළුවන් අය මේ රවුම ඇතුලේ ඉන්නවා. එතකොට සිංහලයි දමිළයි දෙකම කතා කරන්න පුළුවන් මෙතන දෙන්නෙක් ඉන්නවා මේ 4 දෙනා. අපි කිව්වා මේ 4 දෙනා
සිංහල කතා කරන්න පුළුවන් මේ 4 දෙනාට, දමිළ කතා කරන්න පුළුවන්, ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එතකොට සිංහල හා දමිළ භාෂා දෙක මේ 4 දෙනාටත් කතා කරන්න පුළුවන්. මේ දෙන්නටත් පුළුවන්. එතකොට 4යි 2යි එකතු වුනහම 6ක් එනවා. සිංහල හා දමිළ භාෂා දෙකම කතා කළ හැකි පිරිස. ඊළඟට 6 වෙනි කොටසේදී මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නේදී අපිට කියනවා සිංහල හා දමිළ භාෂා දෙක පමණක් කතා කළ හැකි පිරිස. එතකොට සිංහල හා දමිළ භාෂා දෙක පමණක් කතා කළ හැකි පිරිස. එතකොට කලින් කිව්වේ සිංහල හා දමිළ භාෂා දෙකම කතා කළ හැකි පිරිස. දැන් අපිට කියනවා පොඩි වචනයක් ඇවිල්ලා තියෙනවා මෙතන සිංහල හා දමිළ භාෂා දෙක පමණක් කතා කළ හැකි පිරිස. එතකොට මේ පමණක් කියන වචනය ආවහම සිංහලයි දමිළයි විතරයි ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. මෙතන මේ වෙන් රූප සටහන තුල ඉංග්‍රීසි කතා කළ හැකි පිරිසක් ඉන්නවා. මේ දෙන්න ඉංග්‍රීසි කතා කරන්න බෑ. එහෙනම් අපිට මෙන්න මෙතන තියෙන දෙක තමා ගන්නෙ සිංහල සහ දමිළ යන භාෂා දෙක පමණක් කතා කළ හැකි පිරිස දෙකයි. එතකොට මේ පහ ගැන අපි සඳහන් කරොත් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක පමණක් කතා කළ හැකි පිරිස තමයි මෙතන පහ වෙන්නේ. එතකොට මෙතන එක සඳහන් වෙන්නේ දමිළ ඉංග්‍රීසි යන භාෂා දෙක පමණක් කතා කළ හැකි පිරිස. අපි මෙහෙම ගත්තොත් දමිළ සහ ඉංග්‍රීසි කතා කළ හැකි පිරිස කිව්වහම මේ හතරත් එක්ක තමයි ගන්නෙ. 4 1යි 5යි දමිළ හා ඉංග්‍රීසි භාෂා දෙකම කතා කළ හැකි පිරිස 5යි. නමුත් දමිළ සහ ඉංග්‍රීසි පමණක් කතා කළ හැකි පිරිස කියලා අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මෙතන එක පමණයි අපි උත්තර දෙන්නේ. අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ අප සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය දෙක කොටසේ වෙන් රූප සටහන් ඇසුරින් කුලක ගැටලු විසඳීමට අදාළ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමටයි. අප තෝරාගත් පළමු ප්‍රශ්නය 2011 සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය දෙක කොටසේ B කොටසට තමයි මේ ප්‍රශ්නය B කොටසේ තමයි මේ ප්‍රශ්නය අන්තර්ගත වන්නේ. මෙම ගැටලුවට ලකුණු 10ක් ඔබට හිමි වෙනවා නිවැරදිව පිළිතුරු සැපයුවාම. අපි බලමු ගැටලුව. මිශ්‍ර පාසලක 10 වන ශ්‍රේණියේ සිසුන් 210ක් සිටින අතර තොර මේ 210 මේ වෙන් රූප සටහන තුල මෙතන අඩංගු වෙනවා 210ක් සිටින අතර ඉන් 90ක් ගැහැණු ළමයි. ඒතර ගැහැණු ළමයි 90යි කියන එක මෙතන අපි සඳහන් කරලා තියෙනවා. මෙම ගැහැණු ළමයින්ගෙන් 20ක් පිහිනීමේ යෙදෙනවා. ඒතර ගැහැණු ළමයින්ගෙන් 20ක් පිහිනීමේ යෙදෙනවා නම් මේ කෑලි දෙකේම තමයි ওই 20 ඉන්නේ. මේ ගැහැණු ළමයින්ගෙන් 20ක් පිහිනීමේ යෙදෙනවා. එතකොට අපිට මේ 20 සඳහන් කරන්න බෑ. ඊළඟට 28ක් මල්ල ක්‍රීඩාවේ යෙදෙනවලු. එතකොට මේ 28 මල්ල ක්‍රීඩාවේ යෙදෙනවා. මේ කෑලි දෙකේම තමයි මේ 28 ඉන්නේ. එතකොට අපිට මේ 28 සඳහන් කරන්නත් බෑ. මෙම ශ්‍රේණියේ සිසුන් පිළිබඳ තොරතුරු නිරූපණය කිරීමට අඳින ලද අසම්පූර්ණ වෙන් රූපයක් මෙහි දැක්වේ. එතකොට මේ වෙන් රූපය තුල මේ කියපු දත්ත සියල්ලක්ම ලකුණු කරලා තියෙනවා. අපි ඊළඟට බලමු මේ වෙන් රූපයේ ඉතුරු ටික සම්පූර්ණ කරන්න. අපිට යොමු කරලා තියෙන පළවෙනි ප්‍රශ්නය. දී ඇති වෙන් රූපය පිටපත් කරගෙන මලල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි දැක්වෙන පෙදෙස අඳුරු කරන්න. ඒතර මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි. දැන් අපි බලමු මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිස තමයි මේ 70යි කියලා අපි මෙතන ලකුණු කරලා තියෙනවා මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිස. මෙන්න මේ රවුම. ඒතර මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිස මේ රවුම. රවුම කොටස් 4කට බෙදලා තියෙනවා. ඒ කොටස් 4ෙන් ගැහැණු ළමයි ඉන්නවා මේ කොටස් දෙකේ. ගැහැණු ළමයි රවුමට මේ කොටස් දෙක අයිති වෙනවා. ඒතර මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි දැක්වෙන ප්‍රදේශයේ අපි මේ අඳුරු කරලා තියෙනවා මල්ල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි. එතකොට මෙන්න මේ කොටස් දෙකේ ඉන්නේ මල්ල ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයි. එතකොට අපි නිවැරදිව අඳුරු කරලා තියෙනවා මෙන්න මේ කොටස. ඊළඟට මේකේ පළවෙනි ප්‍රශ්නේ විදියට අහනවා මල්ල ක්‍රීඩාවේ යෙදෙන්නන් 70ක් සිටිනම් මලල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි ගණන කීයද? දැන් අපිට ඉස්සෙල්ලා කොටසේ මල්ල ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයි ගාන 28යි කියලා අපිට දුන්නා. මම ඒ ගාන ඉස්සරහ පොඩ්ඩක් පෙන්නන්නම්. මේ බලන්න මලල ක්‍රීඩාවේ යෙදෙන 28ක් මල්ල ක්‍රීඩාවේ යෙදෙනවලු ගැහැණු ළමයින්ගෙන්. එතකොට මේ 28ක් මල්ල ක්‍රීඩාවේ යෙදෙනවා. දැන් එතකොට අපි ඊළඟ වෙන් රූප සටහනට ගිහිල්ලා දැන් 70න් 28ක් ගැහැණු ළමයි නම් 70න් 28 අඩු කරාම ඉතුරු 42 මලල ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි. දැන් දෙවෙනි කොටස මල්ල ක්‍රීඩාව පිහිනීම යන දෙකෙන් එකකවත් නොයෙදෙන පිරිමි ළමයි ගණන කීයද? ඒතර මල්ල ක්‍රීඩාවේ යෙදෙන්නෙත් නැහැලු. ඒතර මල්ල ක්‍රීඩා රවුම තුල මේ ළමයි ටික නැහැ. පිහිනීමේ යෙදෙන්නෙත් නැහැලු. ඒතකොට පිහිනීම කියන රවුම තුල මේ ළමයි ටික නැහැ. ගැහැණු ළමයි නෙමෙයි පිරිමි ළමයිලු. එහෙනම් මේ රවුම තුලත් නැහැ. එසේනම් මේ මලල් ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකකවත් නොයෙදෙන පිරිමි ළමයි ඉන්නේ මේ වෙන් රූප සටහනෙන් එළියේ. දැන් අපි කුමන හෝ ක්‍රමයකින් මේ වෙන් රූප සටහනේ මේ රවුම් තුල ඉන්න පිරිස. ඒ කියන්නේ මේ රවුම් තුනේම මේලය. මේ පිරිස අපි හොයාගත්තොත් අපිට එළියේ ඉන්න පිරිස හොයාගන්න පුළුවන්. මුළු ප්‍රමාණය 210යි කියලා අපි දන්නවා.
දැන් අපි ගැහැණු ළමයි කියන රවුම තුල මෙතන 90ක් ඉන්නවා. ගැහැණු ළමයි කියන රවුම තුල. එතකොට මේ කොටස් හතරෙම අගේ අපි වෙන වෙනම දන්නේ නැති වුණාට 90යි කියලා දන්නවා. මෙතන 38ක් ඉන්නවා. එතකොට 90යි 38යි. ඊළඟට මේ පාට කරපු කොටසේ ඉන්න පිරිස 42යි කියලා අපි හොයාගත්තා. එතකොට දැන් බලන්න මේ පිරිස මේ කෑලි 4 90යි, ඒ වගේම මෙතන 38ක් ඉන්නවා. මේ පිරිස 42යි. 90යි 38යි 42යි එකතු කරාම මේ රවුම් තුල ඉන්න සියලුම දෙනා මේ 90 38 42 කියන සංඛ්‍යා තුනේ එකතුවට අදාළ වෙනවා. එතකොට 210න් මේ 90 38 42 කියන සංඛ්‍යා තුන එකතු කරලා අඩු කරාම 40ක් එනවා. එහෙනම් මේ 40 තමයි මේ සර්වස්ත කුලකය තුල ඉන්නේ මේ රවුම් තුනෙන් පිටත. මලල ක්‍රීඩා පිහිනීම යන දෙකෙන් එකක වන්න යෙදෙන පිරිමි ළමයි ගණන අපි හොයාගත්තා 40යි කියලා. දැන් අපි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බලමු. මලල ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි ගණන x ලෙසගෙන මුළු ගැහැණු ළමයි ගණන දැක්වීමට x අඩංගු සමීකරණයක් ගොඩනගා එය විසඳන්න. එතකොට මලල ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි ගණන තමයි මෙන්න මේ මෙතන නිරූපණය කරන්නේ. එතකොට මේගොල්ලෝ පිහිනීමේ යෙදෙන්නේ නැහැ, මල්ල ක්‍රීඩාවේ පමණයි යෙදෙන්නේ. ගැහැණු ළමයි කියන රවුමට අදාළ වෙනවා. එහෙනම් ගැහැණු ළමයි ප්‍රමාණය x කියලා අපි ගත්තා. ඊළඟට මේ ගැහැණු ළමයින්ගෙන් 20ක් පිහිනීමේ යෙදෙනවා කියලා අපිට කලින් දීලා තිබ්බා. එතකොට මල්ල ක්‍රීඩා කරන පිහිනීමේ යෙදෙන ගැහැණු ළමයි ගණන 20යි කියලා. එතකොට මේ කෑලි දෙකේම ඉන්නේ 20යි. මේක අපි x කියලා ගත්තා. 20 එකතු කිරීම x, ඒ වගේම මේ කොටසේ 55යි ඉන්නේ කියලා අපි හොයාගෙන තියෙන්නේ. එතකොට x එකතු කිරීම 20 එකතු කිරීම 55 කියලා කියන්නේ 90යි. මුළු ගැහැණු ළමයි ගණන 90යි. එතකොට x වලට උත්තරේ එනවා 55ට 20 එකතු වුනහම 75ක් එනවා. 90න් 75 අඩු කරාම x සඳහා 15ක් එනවා. එතකොට මෙන්න මේ කොටස තමයි අපි හොයාගත්තේ 15යි කියලා. එතකොට පිහිනීම මලල ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයි ගණන තමයි පස්වෙනි කොටසෙන් අහන්නේ. එතකොට මේ පස්වෙනි කොටසේ ඉන්න පිරිස පිහිනීමේ යෙදෙනවා, ඒ වගේම මලල ක්‍රීඩාවෙත් යෙදෙනවා, ගැහැණු ළමයිත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉන්න පිරිස තමයි අපෙන් අහන්නේ. එතකොට අපි දන්නවා මේ කොටස් දෙකේම ඉන්න පිරිස 28යි කියලා අපිට දීලා තිබ්බා. එහෙනම් 28න් මේ කොටසේ ඉන්න ගාන 15යි කියලා අපි හොයාගත්තා. එහෙනම් 28න් 15 අඩු කරාම 13ක් එනවා. පිහිනීම සහ මලල ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයි ගණන කිව්වහම මෙතන දැන් 13ක් ආවා. අපි ඊළඟට කතා කරන්නේත් අප සාමාන්‍ය පෙළ විභාගයට පැමිණි ගැටලුවක් 2019 වර්ෂය. ඒතර පසුගිය වර්ෂයේ අප සාමාන්‍ය පෙළ විභාගයට පැමිණි කුලක ගැටලුව. මෙම ප්‍රශ්නයටත් මුළු ලකුණු 10ක් හිමි වෙනවා. අපි බලමු ගැටලුව. සුරතල් සතුන් හිමි පවුල් 115ක් ඇසුරෙන් සමීක්ෂණයක් කරන ලදී. එම පවුල් අතුරෙන් සුරතල් සතුන් ලෙස බල්ලන්, බලලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් පිළිබඳ තොරතුරු හා ඊට අනුරූපව අඳින ලද අසම්පූර්ණ වෙන් රූප සටහනක් පහත දී ඇත. ඒතර වෙන් රූප සටහනේ රවුම් තුන නම් කරලා තියෙනවා. බල්ලන් හිමි පිරිස නම් කරලා තියෙනවා. ඊළඟට මත්ස්‍යයන් හිමි පවුල් නම් කරලා තියෙනවා. බලලුන් හිමි පවුල් නම් කරලා තියෙනවා. පවුල් හතරකට ඉහත තුන් වර්ගයේම සුරතල් සතුන් හිමි වේ. පවුල් හතරකට ඉහත තුන් වර්ගයේම සුරතල් සතුන් හිමි වේ. මේ දත්ත ටික ඊළඟට තියෙන වෙන් රූප සටහන තුල අඩංගු කරලා තියෙනවා. අපි බලමු. පවුල් හතරකට මෙම තුන් වර්ගයේම සතුන් ඉන්නවලු. එතකොට මම ඒක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ පවුල් හතරට බල්ලොත් ඉන්නවා, බලල්ලුත් ඉන්නවා, මත්ස්‍යොත් ඉන්නවා. ඒ හතර එන්නේ මේ රවුම් තුන ඡේදනය වන ස්ථානයට. අපි ඊළඟ කොටස අපි බලමු. බල්ලන් පමණක් හිමි පවුල් ගණන 19යි. එතකොට බල්ලන් පමණක් හිමි පවුල් ගණන 19යි. එතකොට මේ 19 බල්ලන් පමණක් හිමි පවුල් ගණන 19යි. ඒ 19 මෙතන සඳහන් කරලා තියෙනවා. අපි ඊළඟ එක බලමු. පවුල් 24ක් සතුව බල්ලන් හා බලලුන් යන දෙවර්ගයම ඉන්නවලු. පවුල් 24ක බල්ලොත් ඉන්නවලු, බලල්ලුත් ඉන්නවලු. පවුල් 24ක. එතකොට පවුල් 24ක බලල්ලු ඉන්නවා. එතකොට බලල්ලු ඉන්නවා කියලා කියන්නේ මේ බලල්ලු රවුමට අයිති වෙනවා. බල්ලෝ ඉන්නවා. ඒ කියන්නේ බල්ලන්ගේ රවුමටත් අයිති වෙනවා. එතකොට 24ක් ඉන්නවා. මේ දැනටම අපි 4ක් මෙතන දාලා තියෙන්නේ. එතකොට 4ක් දාලා තියෙන්නේ. එහෙනම් අපි මේ 20 24න් 4 අඩු කළා මේ 20 දානවා අපි ඔතෙන්ට. ඊළඟට තවත් දත්තයක් තිබ්බා මෙතන. පවුල් 21ක සතුව බල්ලන් සහ මත්ස්‍යයන් දෙවර්ගයේ මැත. එහෙනම් පවුල් 21ක ඉන්නවලු බල්ලනුයි මත්ස්‍යයනුයි. ඒතර පවුල් 21ක ඉන්නවා බල්ලන් සහ මත්ස්‍යයන්. එතකොට පවුල් 21ක බල්ලන් සහ මත්ස්‍යයන් ඉන්න පවුල් ගණන 21යි. එතකොට බල්ලන් සහ මත්ස්‍යයන් ඉන්න පවුල් කිව්වහම මෙන්න මෙතන ඉන්නේ. බල්ලන් සහ මත්ස්‍යයන් ඉන්න පවුල්.
ඒතර බල්ලන් කියන රවුමටත් අයිති වෙනවා මත්ස්‍යයන් කියන රවුමටත් අයිති වෙනවා. 21න් මෙතන 4ක් අපි දැනටම දාලා තියෙන හින්දා 21න් 4 අඩු කරාම මෙතන 17ක් එනවා. ඒ 17 තමයි මෙතන දාලා තියෙන්නේ. අපි ඊළඟ දත්තේ බලමු. පවුල් 11ක ඉහත තුන් වර්ගයෙන් එක් වර්ගයක්වත් සුරතල් සතුන් නොමැත. එතකොට පවුල් 11ක මෙම වර්ග තුනෙන් එකකවත් සුරතල් සතුන් නැහැලු. එතකොට 11 ඉන්නේ මේ එළියට. දැන් අපිට ගානේ දීලා තියෙන දත්ත සියල්ලක්ම අපි හොයලා තියෙන්නේ ඇතුළත් කරලා තියෙන්නේ ඒ වුණාට වෙන් රූප සටහන හිස්. තැන් තුනක අපි අගයන් දාලා නැහැ. මේ වෙන් රූප සටහන සමහර වෙලාවට ගාන අන්තිම කොටස වෙනකන් හදනකොටත් වෙන් රූප සටහන තුල මෙන්න මේ වගේ වෙන් රූප සටහනේ අගයන් ලකුණු නොකරපු ස්ථාන කිහිපයක් තියෙන්න පුළුවන්. ඒක ගැන සැලකිලිමත් වෙන්න එපා. අපි වෙන් රූප සටහනට අගයන් දාලා වෙන් රූප සටහනේ සෑම තැනක්ම අපි අගයන්ගෙන් පුරවන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ගාන තුල දීලා තියෙන දත්ත ඇතුළත් කරාට පස්සේ ඇතැම් තැන් එකක් හෝ දෙකක් වෙන් රූප සටහන තුල ගාන හදලා ඉවරනකොටත් අපිට දත්ත ඇතුළත් කරන්න බැරුව ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. දැන් පළවෙනි කොටසේ අපෙන් අහනවා බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයකි. එතකොට බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව අපි බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව හිමින්සරේ හොයාගමු බලන්න. එතකොට බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මේ 19ට බල්ලෝ ඉන්නවා, මේ 20ට ඉන්නවා, 24ට ඉන්නවා, 14ට ඉන්නවා. එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරාට පස්සේ උත්තරේ එනවා 60ක්. මේ 60 පවුල් 60ක බල්ලෝ ඉන්නවා. ඊළඟට අපිට කියනවා බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව. ඒ කියන්නේ මේ 60. මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව වගේ දෙගුණයක්ලු. එතන මත්ස්‍යයන් ඉන්න පවුල් සංඛ්‍යාව වගේ දෙගුණයක්ලු බල්ලෝ ඉන්න පවුල් සංඛ්‍යාව. එහෙනම් බල්ලෝ හිමි පවුල් සංඛ්‍යාව අපි දන්නවා 60යි කියලා. අපි 62කින් බෙදුවාම මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව එනවා. එතන මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව 62කින් බෙදුවාම 30ක් එනවා. ඊළඟට අපෙන් අහන්නේ බල්ලන් හිමි නොවන නමුත් බල්ලෝ නැති වුණාට මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව. ඒතර බල්ලෝ හිමි නොවන මත්ස්‍යයන් හිමි වන පවුල් සංඛ්‍යාව කියන්නේ මේ වෙන් රූප සටහනේ මේ කොටස් දෙක තුලම ඒගොල්ලෝ අඩංගු වෙනවා. එතකොට ඒගොල්ලෝ මං හොයාගෙන තියෙනවා දැන් මේ පවුල් සංඛ්‍යාව අපිට දීලා තිබ්බා. අපි 30යි කියලා හොයාගත්තා මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව. ඒ 30න් මේ 17යි 4යි එකතු කරාම 21ක් එනවා. 30න් 21 අඩු කරාම එනවා මේ කොටස් දෙකේ ඉන්න පිරිස. ඒගොල්ලෝ තමයි අපෙන් අහලා තින්නේ බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් ගණන අපි 9යි කියලා උත්තරේ එනවා අපිට. ඊළඟට මේකේ පළවෙනි ප්‍රශ්නය තමයි අපි කතා කරේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව කීයද? ඒතර බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. අපි බලමු අපිට 35ක් කියලා උත්තරේ ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඒක ගත්ත හැටි. බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. එතකොට බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව ඉන්නේ අපෙන් මේ අහන්නේ මෙන්න මේ කොටසේ ඉන්න පිරිස තමයි අපෙන් අහන්නේ. දැන් බලන්න වෙන් රූප සටහනේ මේ රවුම ඇතුලේ ඉන්න පිරිස 60යි කියලා අපි හොයාගත්තා. ඊළඟට මේ කොටස් දෙකේම ඉන්න පිරිස අපි හොයාගත්තා 9යි කියලා. එතකොට 60ට මේ 9 එකතු කරාම 69ක් එනවා. එතකොට 69යි කියලා කියන්නේ මේ කොටස් දෙකේම ඉන්න පිරිස. තව 11ක් මේ එළියේ ඉන්නවා. එතකොට 69ට මේ 11 එකතු වෙනවා 79 80ක් එනවා. එතකොට මේ අපෙන් අහන කොටස හැර ඉතිරි කොටස් සියල්ලේගෙම එකතුව 80ක් වෙනවා. එහෙනම් අපි 115න් 80 අඩු කරනවා. එතකොට 115න් 80 අඩු කළා තමයි මේ 35 අරගෙන තියෙන්නේ. 60ට 9 එකතු කරා එළියේ ඉන්න 11 එකතු කරා 69යි 11යි ඒ කියන්නේ 80යි 115න් 80 අඩු කරා එතකොට ආවා 35ක්. දැන් තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මෙහෙම. මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව බල්ලන් හිමි නොවන නමුත් අපි මත්ස්‍යයන් පමණක් ඉන්න පවුල් සංඛ්‍යාව ඊළඟ වෙන රූපෙට ගිහිල්ලා බලමු කොතනද ඉන්නේ කියලා මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. ඒතර මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව අපි වෙනම දන්නේ නැහැ මේ කොටස් දෙකම අපි දන්නවා කීයයි කියලාද 9යි කියලා. මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව මෙතන. දැන් අපි බලමු අහන ප්‍රශ්නේ බල්ලන් හිමි නොවන නමුත් බලලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව වගේ දෙගුණයක්. එතකොට මෙතන කියන්නේ මෙතන ඉන්න සංඛ්‍යාව වගේ දෙගුණයක් කියලා කියන්නේ. එතකොට අපි මේක x කියලා ගත්තොත් මේක 2x කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ x ධන 2x එකතු කරාට පස්සේ අපිට අවසානයේ ඉන්න ඕනේ මේ කොටස් දෙකේම හිටියේ 9යි x ධන 2x සමානයි 9යි. එතකොට 3x සමානයි 9යි. එතකොට x වල ආගිය 3ක් කියලා එනවා. එතකොට මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව අතන හිමි පවුල් සංඛ්‍යාව වගේ දෙගුණයක් කියන හින්දා 3 2කින් ගුණ කරා. එතකොට 6ක් එනවා. අපෙන් අහන්නේ අහමු ලෙස තෝරා ගනු ලබන පවුලක් මත්ස්‍යයන් හිමි පවුලක් වීමේ සම්භාවිතාව. එතකොට මේ සම්භාවිතාව ඇහුවොත්
මේ නියඳි අවකාශයේ තියෙන මුළු අවයව ගානෙන් තමයි අපි මේ සම්භාවිතාව ලියන්නේ. මේ නියඳි අවකාශයේ තියෙන මුළු අවයව ගාන 115ක් වෙනවා. අපි හොයාගත්තාගේ 115යි අපි හොයාගත්තාගේ 6යි 115න් 6යි කියලා අපි සම්භාවිතාව සඳහන් කරනවා. ඒතර සම්භාවිතාවක් ඇහුවොත් ඔයගොල්ලෝ මතක තියාගන්න හොඳට සර්වස්ව කුලකයේ තියෙන මුළු අවයව ගානෙන් තමයි මේ සම්භාවිතාව ලියන්නේ. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ දෙක කොටසට ආපු කුලක ගැටලුව. මෙම ගැටලුවටත් ලකුණු 10ක් ඔබට හිමි වෙනවා නිවැරදිව පිටුරු සැපයුවොත්. අපි බලමු ගැටලුව. එක්තරා පාසලක උසස් පෙළ පන්තිවල ආර්ථික විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණය යන විෂයන් හදාරන ශිෂ්‍ය සංඛ්‍යා පිළිබඳ තොරතුරු නිරූපණය සඳහා ඇඳි අසම්පූර්ණ වෙන්රූප සටහනක් පහත දැක්වේ. මෙම පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය හදාරන සෑම ශිෂ්‍යයෙක්ම ආර්ථික විද්‍යාව හදාරයි. දී ඇති වෙන්රූප සටහන ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන අනෙකුත් විෂයන් දෙක හදාරන ශිෂ්‍ය කුලක සුදුසු පරිදි නම් කරන්න. මම මේකේ නම් කළාම තියෙනවා. දැන් අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මෙම පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය හදාරන සෑම ශිෂ්‍යයෙක්ම. ඒතර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ශිෂ්‍යයෝ ගැන තමයි මෙතෙන්දි සඳහන් කරන්නේ. සෑම ශිෂ්‍යයෙක්ම ආර්ථික විද්‍යාව හදාරනවා. එහෙනම් ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ශිෂ්‍යයෝ ඉන්නේ ආර්ථික විද්‍යාව කියන පන්තිය ඇතුලේ. ඕකනේ කියන්නේ. එතකොට ආර්ථික විද්‍යාව හදාරනවා. එතකොට ආර්ථික විද්‍යාව තමයි ලොකු කුලකය වෙන්නේ. එතකොට ආර්ථික විද්‍යාව කියන හදාරන ශිෂ්‍ය කුලකයේ ඇතුලේ ඉන්න උපකුලකයක් තමයි ව්‍යාපාර සංඛ්‍යානය හදාරන පිරිස. එතකොට මම මේ විදිහට නම් කරලා තියෙනවා. එතකොට ආර්ථික විද්‍යාව කියන එකේ උපකුලකයක් විදිහට ව්‍යාපාර සංඛ්‍යානය නම් කරලා තියෙනවා. ඒක නම් කළාම මෙතන වෙන රූප සරණ ඇඳලා තියෙනවා. දැන් අපි බලමු මෙතන දීලා තියෙන ප්‍රශ්න දත්ත ටික අපි මේ වෙන රූප සරණට දාන්න. ශිෂ්‍යයෝ 45 දෙනෙක් ගිණුම්කරණය හදාරයි. ඒතර ගිණුම්කරණයේ රවුම ඔයගොල්ලන්ට පේනවා කොටස් තුනකට වෙන් වෙලා තියෙනවා මේ ගිණුම්කරණයේ රවුම. මෙතන එක කොටසයි, මෙතන එක කොටසයි, මෙතන එක කොටසයි. ඒතර මේ 45 කොටස් තුනකට වෙන් වෙලා තියෙනවා. එතකොට අපිට මේ කොටස් තුනේ එකකටවත් මේ 45 දාන්න බෑ. එහෙනම් වෙන් රූප සටහනේ මේ වෘත්තයේ මත තමයි මේ 45 දාන්න වෙන්නේ. ගිණුම්කරණය හදාරන මුළු පිරිස තමයි 45යි කියලා කියන්නේ. එතකොට මේ කොටස් තුනේම ඉන්න පිරිස් වල එකතුව තමයි උතන 45 වෙන්නේ. ශිෂ්‍යයෝ 30 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හදාරති. එතකොට මේ ව්‍යාපාර සංඛ්‍යානය හදාරනවා කියලා තියෙනවා ශිෂ්‍යයෝ 30 දෙනෙක්. එතකොට මේ 30 තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. එතකොට මේ 10 සහ 20 ගත්ත හැටි මම ඊළඟ වෙන රූප සටහනෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. ශිෂ්‍යයෝ 18 දෙනෙක් මෙම විෂය 3 අතරින් ආර්ථික විද්‍යාව පමණක් හදාරති. එතකොට මේ 18 දෙනා ආර්ථික විද්‍යාව පමණක් කිව්වහම මේ 18 දෙනා මෙතෙන්ට තමයි එන්නේ. දැන් අපි බලමු මේ 30 සහ 20 සහ 10 ගත්ත හැටි. අපිට මේකේ ප්‍රශ්නයේ විදිහට දෙවෙනි ප්‍රශ්නයේ විදිහට අපිට සඳහන් වෙනවා මෙම විෂය 3 අතරින් දෙකක් පමණක් හදාරන ශිෂ්‍යයන් නිරූපණය කරන පෙදෙස අඳුරු කරන්න. එතකොට දෙකක් පමණක් හදාරන ශිෂ්‍යයන් දැක්වෙන පෙදෙස අඳුරු කරන්න කියලා කියනවා. එතකොට දැන් බලන්න මම මේ අඳුරු කරලා තියෙනවා කොළ පාටින්. මේ කොළ පාටින් අඳුරු කරලා තියෙන මේ 10 දැක්වෙන පෙදෙස. මේ පෙදෙස තුල ඉන්නේ ව්‍යාපාර සංඛ්‍යානය හදාරනවා, ඒ වගේම ආර්ථික විද්‍යාව හදාරනවා. ඒ කියන්නේ විෂයන් දෙකක් පමණයි හදාරන්නේ. එතකොට මේ 20 අපි අරගෙන බැලුවොත් ඒගොල්ලෝ ගිණුම්කරණයත් හදාරනවා, ව්‍යාපාර සංඛ්‍යානයත් හදාරනවා, ආර්ථික විද්‍යාවත් හදාරනවා. එතකොට විෂය 3ක් හින්දා දෙකක් පමණක් කිව්වහම මේ 20 අදාළ වෙන්නේ නැහැ. ඊළඟට මේ මෙතනත් මම කොළ පාටින් පාට කරලා තියෙන කොටසක් මේ කොටසෙදි කියන්නේ ගිණුම්කරණය හදාරනවා ඒගොල්ලෝ, ඒ වගේම ආර්ථික විද්‍යාව හදාරනවා. ඒ විෂය දෙක පමණයි මේගොල්ලෝ හදාරන්නේ මේ කොළ පාටින් පාට කරලා තියෙන පෙදෙස. එතකොට මේ පෙදෙස් දෙකක් තියෙනවා. අපිට කියනවා මෙම විෂය 3 අතරින් දෙකක් පමණක් හදාරන ශිෂ්‍යයන් නිරූපණය කරන ප්‍රදේශ අඳුරු කර දක්වන්න. ඒකට උත්තරය තමයි මෙතන තියෙන්නේ. ඊළඟට අපිට කියනවා මේ ශිෂ්‍යයෝ 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණය විෂයන් දෙකෙන් අඩු තරමින් එක් විෂයක්වත් හදාරති. එතකොට මේ 55 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ එකෝ ව්‍යාපාර සංඛ්‍යානය හදාරනවා, එහෙම නැත්නම් ගිණුම්කරණය හදාරනවා. මේ දෙකෙන් එකෝ දෙකම, එහෙම නැත්නම් දෙකෙන් එකක් හරි හදාරනවා. ඒ කියන්නේ මේ පිරිස ඉන්නවා මෙන්න මේ තැන් කීපෙම. මෙතන ඉන්නවා, මෙතන ඉන්නවා, මෙතන ඉන්නත් පුළුවන්, මෙතන ඉන්නත් පුළුවන්. ඒතර ගිණුම්කරණය රවුම සහ ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ රවුම් දෙක ඇතුලේ ඉන්න මුළු පිරිස 55ක් කියලා අපිට දීලා තියෙනවා. එතකොට අපි 55න් මේ 45 අඩු කරාම තමයි මෙන්න මෙතන එන 10 එන්නේ. 10 කියන්නේ මෙම විෂය තුනම හදාරන පිරිස. ඒතකොට ඔක්කොම 55ක් හිටියා. 55න් මේ රවුමේ ඉන්න 45 අඩු කරාම මෙතන 10ක් එනවා. එතන 10 දාපු ගමන් 30න් 10 අඩු කළා මෙතන අපි 20 දාන්න පුළුවන්. 20යි කියන්නේ විෂය තුනම හදාරන සිසුන්
පිරිස. ඒතර 45න් 55න් 45ක් අඩු කරා. එතකොට 10ක් ආවා. ඒ 10 අපි මෙතෙන්ට දැම්මේ. එතකොට 30න් 10 අඩු කළා 20 මෙතෙන්ට දැම්මා. මේ 20යි කියලා කියන්නේ 23ම හදාරන පිරිස. මෙම 23 අතරින් ගිණුම්කරණය පමණක් හදාරන ශිෂ්‍යයන් සංඛ්‍යාව. ඒතර ගිණුම්කරණය පමණක් හදාරන ශිෂ්‍යයන් සංඛ්‍යාව තමයි මෙන්න මෙතන නිරූපණය කරන්නේ. ගිණුම්කරණය පමණක් හදාරන ශිෂ්‍යයන් සංඛ්‍යාව ගිණුම්කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානේ හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් දෙගුණයකි. ඒතර ගිණුම්කරණය නැතුව ව්‍යාපාර සංඛ්‍යානේ හදාරන පිරිස අපි මේ හොයාගත්ත 10යි කියලා. ඒ වගේ දෙගුණයක්ලු. එතකොට ඒ වගේ දෙගුණයක් කියන්නේ එතන 20යි. ඒතර ගිණුම්කරණය පමණක් හදාරන පිරිස මෙතන 20ක් එනවා. එතකොට ඊළඟට අපෙන් අහනවා විද්‍යාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව මෙතන මෙන්න ආර්ථික විද්‍යාව රවුම. මේ රවුමේ බලන්න තැන් මෙතන තැන් තුනක් අපි දන්නවා. තව එක තැනයි අපි දන්නේ නැත්තේ. ඒතර මෙන්න මෙතනට එන අවයව ගාන හොයාගත්තා නම් අපිට ගාන හදන්න පුළුවන්. දැන් අපි බලමු අපිට කියනවා මෙම් 23 අතරින් ගිණුම්කරණය පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මෙතන ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව. ගිණුම්කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානේ හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව මෙන්. ඒතර ගිණුම්කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානේ හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව වගේ මේ 10 වගේ දෙගුණයක්ලු. ඒ කියන්නේ මෙතන 20යි. ගිණුම්කරණය පමණක් හදාරන සිසුන් කුලකය මෙතන මම හොයලා තියෙනවා 10 ගුණ කිරීම 2 20යි. ආර්ථික විද්‍යාව හා ගිණුම්කරණය පමණක් හදාරන සිසුන් ගණන. ඒතර ආර්ථික විද්‍යාව හා ගිණුම්කරණය පමණක් හදාරන සිසුන් ගණන කියලා කියන්නේ මෙන්න මෙතන ගාන. දැන් මෙතන ගාන 20 නම් 20යි මෙතන ගාන 20යි 40යි. එහෙනම් මෙතන ගාන 5යි. එතකොට ඒක තමයි මෙතන හොයලා තියෙන්නේ. ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව එතකොට මෙතන 18යි 10යි 28යි. එතකොට තව 20ක් එකතු වුණාම 48යි 48යි මෙතන 5යි 53යි. ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව අපෙන් අහලා තියෙන ප්‍රශ්නය 53යි. ඊළඟට අප තවත් ගැටලුවක් 2017 අප අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ B කොටසට පැමිණි ගැටලුවක්. මේකත් ලකුණු 10ක ගැටලුවක්. සිසුන් 50 දෙනෙකුගෙන් සමන්විත පන්තියකට අංක 1 2 3 ලෙස අංකණය කළ ගණිත ගැටලු 3ක් දෙන ලදී. ගණිත ගැටලු 3ක් දීලා තියෙනවලු අංක 1 කියලා දාපු 1 2 3 කියලා නම් කරපු ගණිත ගැටලු 3ක්. එය ඔවුන් එම ගැටලු විසඳා තිබූ ආකාරය පහත දී ඇත. බලන්න ගැටලු 3න් එක් ගැටලුවකටවත් නිවැරදිව විසඳුම් නොලැබූ සිසුන් ගණන 6යි. එක් ගැටලුවකටවත් නිවැරදිව පිළිතුරු නොලැබූ සිසුන් ගණන 6යි. එතකොට මේ 6 අපි එළියට දාලා තියෙනවා. ඒගොල්ලෝ පළවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර සපයලා නැහැ, දෙවෙනි එකටත් නැහැ, තුන්වෙනි එකටත් නැහැ. එක ප්‍රශ්නයකටවත් නැති හින්දා ඒ 6 එළියට එන්නේ. ඊළඟට එක ගැටලුවකට පමණක් නිවැරදිව විසඳුම් ලැබූ සිසුන් සංඛ්‍යාව 20ක. එතකොට එක ගැටලුවකට පමණක් කිව්වහම එතකොට එක දෙකට යන්නත් බෑ, තුනට යන්නත් බෑ. මෙතන 20 මෙතන තමයි අපිට එන්නේ. තුන ගැටලුවට නිවැරදිව විසඳුම් ලැබූ සිසුන් සංඛ්‍යාව 8කි. තුන ගැටලුවට නිවැරදිව පිළිතුරු සැපූ සිසුන් ගණන 8යි. එතකොට බලන්න තුන ගැටලුවට නිවැරදිව පිළිතුරු සැපූ සිසුන් තැන් දෙකක ඉන්නවා. ඒ තැන් දෙකේ එකතුව තමයි මේ 8යි කියලා දීලා තියෙන්නේ. 2 හා 3 ගැටලු දෙකටම නිවැරදිව විසඳුම් ලැබූ කිසිවෙකු නොවේ. ඒක තමයි මේ 2 හා 3 ගැටලු දෙකටම නිවැරදිව පිළිතුරු සැපූ ළමයි කවුරුවත් නැහැලුව ඒ රවුන්ඩ් දෙක ඡේදනය වෙලා නැත්තේ ඒකයි. අපි බලමු මේ වෙන් රූප සටහනේ ඉතිරි කොටස සම්පූර්ණ කරලා තියෙන හැටි. එක් ගැටලුවකට වඩා වැඩි ගැටලු සංඛ්‍යාවකට නිවැරදිව විසඳුම් ලැබූ සිසුන් ගණන නිරූපණය කරන පෙදෙස් වෙන් රූප සටහනේ අඳුරු කරන්න. එතකොට එක ගැටලුවකට වඩා. එතකොට දැන් බලාගෙන ගියාම මෙන්න මෙතන ඒගොල්ලෝ පිළිතුරු සපයලා තියෙන්නේ අංක 2 ගැටලුවකට පමණයි. එතකොට මේ 20 පිළිතුරු සපයලා තියෙන්නේ අංක 1 ගැටලුවට පමණයි. එතකොට මෙතන ඉන්න කොටස 3 ගැටලුවට පමණයි. එහෙනම් මම මේ පාට කරලා තියෙන්නේ ගැටලු දෙකකට පමණක් නිවැරදිව පිළිතුරු සැපෙවූ සිසුන් නිරූපණය වෙන පෙදෙස. එතකොට මේ දම් පාටි නිරූපණය කරලා තියෙන්නේ. ඒ ආදාළ පෙදෙස තමයි මම අඳුරු කරලා තියෙන්නේ. ඊළඟට දෙක ගැටලුවට නිවැරදිව විසඳුම් ලැබූ සිසුන් ගණන සොයන්න. එතකොට දෙක ගැටලුවට නිවැරදිව පිළිතුරු සැපෙවූ සිසුන් ගණන. එතකොට අපිට ඒක හොයාගන්න පුළුවන්. මේකේ කෑලි දෙක වෙන වෙනම දන්නේ නැති වුණාට මේ රවුමම 8යි කියලා දන්නවා. 8යි මෙතන 20යි. එතකොට 20යි 8යි 28යි. තව මේ රවුමෙන් එළියේ ඉන්නවා 6 දෙනෙක් 28යි 6යි 34යි. එතකොට මුළු ළමයි ඔක්කොම 50ක් හිටපු හින්දා මේ අංක දෙක රවුම ඇර අනිත් ටික ඔක්කොම එකතු කරලා බැලුවාම 34ක් එනවා. එහෙනම් 50න් 34ක් අඩු කරාම මේ අංක දෙක කියන ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුරු සැපූ සිසුන් ගණන මේ කොටස් දෙකේම ඉන්න සිසුන් ගණන 16යි කියලා එනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. අංක 1 ගැටලුවට නිවැරදිව පිළිතුරු ලැබූ සිසුන් ගණන. බලන්න අංක 1 ගැටලුවට නිවැරදිව පිළිතුරු සැපූ සිසුන් ගණන කියලා කියන්නේ මෙන්න මෙතන ඉන්න ගාන. සිසුන් ගණන
අංක දෙක ගැටලුවට නිවැරදිව පිළිතුරු සැපයූ සිසුන් ගණන මෙන් දෙගුණයකි. ඒතර අංක දෙක ගැටලුවට නිවැරදිව පිළිතුරු සැපයූ සිසුන් ගණන 16ක් කියලා අපි දැනට හොයාගෙන තිනවා. 16යි මේක. 16 එහෙනම් අංක දෙක ගැටලුවට මේ කොටස් තුනේම ඉන්නවා 16 වගේ දෙගුණයක්. ඒ කියන්නේ 32ක්. ඒතර 16 වගේ දෙගුණයක්. ඊළඟට අපෙන් අහනවා ගැටලු දෙකකට නිවැරදිව පිළිතුරු ලැබූ සිසුන් ගණන. ඒතර ගැටලු දෙකකට නිවැරදිව පිළිතුරු සිපූ සිසුන් ගණන කිව්වහම මෙතන දැන් 32ක් ඉන්නවා. 32කින් මේ 20 අයින් කරාම මේ අඳුරු කරපු කොටස් දෙක එනවා. මේ අඳුරු කර කොටස් දෙකේ ඉන්න සිසුන් ගණන තමයි අපෙන් අහන්නේ. අංක දෙක ගැටලුවට නිවැරදිව විසඳුම් ලැබූ සිසුන් ගණන මෙන් දෙගුණයක් කියලා. ගැටලු දෙකකට නිවැරදිව පිළිතුරු සැපයූ සිසුන් ගණන. එතකොට 32කින් 20ක් අඩු කරා. එතකොට 12ක් ආවා.